හරි. එහෙනම් ඕන මාතෘකාව ලියන්න පදාර්ථයේ ಗುಣ කියලා පටන් ගන්න පුළුවන්. පදාර්ථයේ ಗುಣ ඒ යටතේ අනුමාතෘකාව තමයි දුෂ්‍රාවිතාවය කියන්නේ. දුෂ්‍රාවිතාව. පැහැදිලිද? දුෂ්‍රාවිතාව කියලා ඉවත් පටන් ගත්තත් කමක් නැහැ. දැන් දුෂ්‍රාවිතාවය කියලා කියන්නේ අපි දන්නවනේ ඝන පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලනයක් ඇති වෙන්න උත්සාහ කරන මොහොතේදී හෝ සාපේක්ෂ චලනයක් පවතින මොහොතේදී මේ පෘෂ්ඨ දෙක අතර ක්‍රියා කරනවා ඝර්ෂණ බලයක්. පැහැදිලිද? පෘෂ්ඨ දෙක අතර ඝර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒක අඳුනගත්තා අර සීමාකාරී ඝර්ෂණ බලය, එහෙමත් එතන උපරිම ඝර්ෂණ බලය කියලා ආවා. ඊළඟට ගතික ඝර්ෂණ බලය. ඔය විදිහට අපි ඒක පැහැදිලි කරගත්තා. ඉතින් මේ විදිහට මේ ඝන පෘෂ්ඨ දෙකක් අතර ඝර්ෂණ බලයක් ගොඩනගනවා වගේ තරලයක් ගලාගෙන යද්දී. තරල කියන්නේ ද්‍රව සහ වායුනේ. තරලයක් ගලාගෙන යද්දී නැත්නම් අපි කියනවා ප්‍රවාහයක් වෙද්දී මේ තරල අංශු අතරත් ඇති වෙනවා ඝර්ෂණ බල. දැන් මෙන්න මේ සිද්ධිය, මේ තරල අංශු වල ඇතිවන ඝර්ෂණ බලය නැමැති මේ සිද්ධිය අපි හඳුනගන්නේ දුෂ්‍රාවිතාව කියලා. ඒ ඇතිවන ඝර්ෂණ බලයට අපි කියන්නේ දුෂ්‍රාවී ඝර්ෂණ බලය. ඇතිවන ඝර්ෂණ බලයට කියන්නේ දුෂ්‍රාවී ඝර්ෂණ බලය. පැහැදිලිද? ඉතින් අපි මේ පාඩමේ කරන්නේ මේ දුෂ්‍රාවී ඝර්ෂණ බලය කොහොමද ඇති වෙන්නේ? ඒ ඇතිවන දුෂ්‍රාවී ඝර්ෂණ බලය ප්‍රධාන වශයෙන් මේ ඇතිවන දුෂ්‍රාවී ඝර්ෂණ බලය වටිනාකමක් ගන්න කොහොමද කියන කාරණා. පැහැදිලිද? මේ වටිනාකමක් ගන්න කොහොමද කියන කාරණා. ඒ වගේම මේ දුෂ්‍රාවී ඝර්ෂණ බල නිසා අපිට දකින්න හම් වෙන පදාර්ථයේ ලක්ෂණ වෙනස් වීම මොනවද කියලා කාරණා. මේ සියල්ල තමයි අපි හඳුනගන්නේ. මේ පදාර්ථයට තියෙන ගුණයක් නෙමෙයි ඇත්තටම මේ දුෂ්‍රාවිතාව කියන කාරණේ. මේ ඇතිවන ඝර්ෂණ බලය. ඒකයි පදාර්ථයේ ගුණ යටතේ අපි කතා කරන්නේ. ඒතකොට පදාර්ථයේ තියෙන තව ගුණයක් තමයි අපි කතා කරනවා ඉස්සරහට පුෂ්ඨික ආතතිය. ද්‍රව පුෂ්ඨ ඇදීමට ලක් වෙලා තියෙනවා කියන කාරණා. ඇදීමට ලක් වෙලා තියෙනවා. මොකද අපි දන්නවා සමහර අවස්ථාවල මේ ද්‍රව පුෂ්ඨය මත කුඩා සත්තු ඇවිදගෙන යනවා. අර දියලිස්සන් කියලා කියන්නේ. උන් ඇවිදගෙන යනවා. මතු පිට ඒ කියන්නේ ඇදිලා තියෙන මේක පටලයක ආකාරයට. ඒ සිද්ධිය කතා කරනවා අපි පුෂ්ඨික ආතතිය කියන කොටසින්. ඊළඟට මේකෙම තව කොටසක් එනවා පදාර්ථ ගුණ පාඩමේම ප්‍රත්‍යස්ථතාවය. ඉලාස්ටිසිටි කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අපි දන්නවා රබර් පටියක් වගේ අදිද්දි මේ අදින ප්‍රමාණයත් එක්ක මේක හැසිරීම කොහොමද කියන කාරණාව. ඒවට යනවා අපි ප්‍රත්‍යස්ථතාවය යටතේ. පැහැදිලිද? දැන් තියෙන්නේ දුෂ්‍රාවිතාව කියන කොටස. ඉතින් මේක මුලින්ම පැහැදිලි කරගන්න දුෂ්‍රාවිතාව කියන කාරණේට මුලින්ම යන්න අපිට වැදගත් වෙනවා මේ තරලයක් ප්‍රවාහය වෙන ආකාර ගැන හඳුනගන්න. මොකද තරල ප්‍රවාහයේදී මේ දුෂ්‍රාවී ඝර්ෂණ බලය ගොඩනැගෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තහම අපි ද්‍රව ස්ථිතියේත් මේ තරල ගැන කතා කරලා තරල ප්‍රවාහ ආකාර දෙකක් ඉගෙන ගත්තා. ඔයාලට මතක ඇති තරල ප්‍රවාහ ආකාර දෙකක්. පළවෙනි ආකාරය තමයි අනාකූල ප්‍රවාහ. පැහැදිලිද? දෙවෙනි එක තමයි ආකූල ප්‍රවාහ. එතකොට අනාකූල ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? ආකූල ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? ඒ යටතේම මතක ඇති අනාකූල ප්‍රවාහය යටතේ අපි තව එකක් කතා කරුවා මේ අනවරත ප්‍රවාහයක් කියන්නේ මොකද්ද කියන එක. તો අනවරත ප්‍රවාහයක් කියලා කියන්නේ මොකද්ද කියනත් බලමු. ඊට අමතරව අනාකූල රේඛා කියන කතාවකට ආව ප්‍රවාහ බට කියන කතන්දරයට ආවා මේ දවස්තිතියේදී. ඒ ටික අපි මුලින්ම මෙතනත් අවශ්‍ය නිසා ඒක අධ්‍යයනය කරගෙනම යමු. ඒක මතක ඇති අනාකූල සහ ආකූල කියන කාරණා අපි මුලින්ම අපි අත මේ කාරණේ පොඩ්ඩක් ලියාගෙන මේ දුෂ්‍රාවිතාව කියන කාරණෙත් එක්ක මේ ප්‍රවාහ දෙකේ අත්දැකීම් වලට පසු යමු. මාතෘකාව ලිව්වට පස්සේ ලියා ගන්න උතන දුෂ්‍රාවිතාව කියලා ලිව්වනේ. එහෙනම් යටින් ලියා ගන්න ගලා යන තරලවල ඇතිවන ඝර්ෂණ බලට හේතු වන ගුණාංගය ගලා යන තරලවල ඇතිවන
ගලායන තරලවල ඇතිවන ඝර්ෂණ බලයට හේතු වන ගුණාංගය ඝර්ෂණ බලයට හේතු වන ගුණාංගය ඝර්ෂණ බලයට හේතු වන ගුණාංගය දුෂ්‍රාවිතාව ලෙස හැඳින්වේ. දුෂ්‍රාවිතාව ලෙස හැඳින්වේ. දුෂ්‍රාවිතාව ලෙස හැඳින්වේ. දුෂ්‍රාවිතාව ලෙස හැඳින්වේ. මෙහිදී ඇතිවන ඝර්ෂණ බලය මෙහිදී ඇතිවන ඝර්ෂණ බලය මෙහිදී ඇතිවන ඝර්ෂණ බලය දුෂ්‍රාවී ඝර්ෂණ බලය දුෂ්‍රාවී ඝර්ෂණ බලය මෙහිදී ඇතිවන ඝර්ෂණ බලය දුෂ්‍රාවී ඝර්ෂණ බලය දුෂ්‍රාවී ඝර්ෂණ බලය. ඔව් හරි යටින් දාන්න වෙනම ලියන්න යටින් පීඩන අන්තරයක් යටතේ සිදුවන පීඩන අන්තරයක් යටතේ සිදුවන පීඩන අන්තරයක් යටතේ සිදුවන තරල ප්‍රවාහ 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 මූලික වශයෙන් දෙආකාරයකි. මූලික වශයෙන් දෙආකාරයකි. පීඩන අන්තරයක් යටතේ සිදුවන තරල ප්‍රවාහ මූලික වශයෙන් දෙආකාරයකි. අංක 1 ලියා ගමු යටින් දාලා අනාකූල ප්‍රවාහ. අංක 1 අනාකූල ප්‍රවාහ. අනාකූල ප්‍රවාහ. අනාකූල ප්‍රවාහ. අංක 2 ආකූල ප්‍රවාහ. අංක 1 අනාකූල ප්‍රවාහ. අංක 2 ආකූල ප්‍රවාහ. අනාකූල ප්‍රවාහ සහ ආකූල ප්‍රවාහ. අපි මුලින්ම ගමු එහෙනම් මේ අනාකූල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද කියලා. අංක 1 යටතේ දාගන්න ඕන නම් නැවත අංක 1 දාලා අනාකූල ප්‍රවාහ. අනාකූල ප්‍රවාහ. අනාකූල ප්‍රවාහ. අනාකූල ප්‍රවාහ. අනාකූල ප්‍රවාහයක් කියලා කියන්නේ මොකක්ද කියලා මතකද ඔය කට්ටියට? අනාකූල ප්‍රවාහයක් කියලා කියන්නේ තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන සෑම තරලාංශුවකම ප්‍රවේගය. තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන සෑම තරලාංශුවකම ප්‍රවේගය කාලය සමග නියතව පවතිනම් හෝ කාලය සමග ක්‍රමානුකූලව වෙනස් වේ නම් එය අනවරත අනාකූල ප්‍රවාහයකි. පැහැදිලිද? තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන සෑම තරලාංශුවකම ප්‍රවේගය කාලය සමග නියතව පවතිනම් හෝ කාලය සමග ක්‍රමානුකූලව වෙනස් වේ නම් එය අනාකූල ප්‍රවාහයකි. පැහැදිලිද? එතකොට මේකෙම උපකුලකයක් තමයි අනවරත ප්‍රවාහ. අනවරත ප්‍රවාහයක් කියලා කියන්නේ තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන තරලාංශුන්ගේ ප්‍රවේගය කාලය සමග නියතයි. ක්‍රමානුකූල වෙනස් වෙන්න බෑ. නියත නම්. ඒ කියන්නේ දිශාවත් එකම පැත්තකට තියෙන්න ඕනි. ඒ වගේම වටිනාකමත් එකම අගයක තියෙන්න ඕනි. පැහැදිලිද? දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් හිතන්නකො මෙහෙම තරල ප්‍රවාහයක් තියෙනවා කියලා. මේ විදිහේ තරල ප්‍රවාහයක් තියෙනවා. මෙන්න මේ ලක්ෂයට පැමිණෙන හැම තරලාංශුවකම ප්‍රවේගය අපි ලමු මෙතන දැන් තරලාංශුවක් ඇවිල්ලා තියෙන ප්‍රවේගයේ දිශාව මේ පැත්තට කියලා. අගේ v කියලා හිතන්නකො. හැම තරලාංශුවකම ප්‍රවේගය නියත නම් කියන්නේ දිශාව වෙනස් වෙන්නත් බෑ, වටිනාකම වෙනස් වෙන්නත් බෑ. ඊළඟට මෙතෙන් දෙන එක්කෙනාගේ දිශාවත් මේ පැත්තටමයි, වටිනාකමත් vමයි. හෝ ක්‍රමානුකූල වෙනස් වෙනවා. ක්‍රමානුකූල වෙනස් වෙනවා කියන්නේ දැන් සමහරවිට වටිනාකම වෙනස් නොවි දිශාව ටික මේ පැත්තට එන්න පුළුවන්. දැන් නැවත උනම් මේ පැත්තට එන්න පුළුවන්. අන දිශාව ක්‍රමානුකූල වෙනස් වෙනවා. පැහැදිලිද? එහෙම නැත්නම් දිශාව වෙනස් නොවි වටිනාකම ක්‍රමානුකූලව අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්.
එහෙම වුණත් අපි ඒක අනාකූල ප්‍රවාහයක් කියලා කියන්නේ. හැබැයි දිශාව හෝ වටිනාකම වෙනස් නොවි නියතව පවතින කාලය සමග ඒක අනවරතයි. පැහැදිලිද? අනාකූල ප්‍රවාහයක විශේෂ තත්වයක් නේද එහෙනම් අනවරත කියන්නේ. අනවරත අපි ඉංග්‍රීසියෙන් කියනවා අනවරත කියන එක ස්ටෙඩි ෆ්ලෝ එකක් කියලා. ඒක අනාකූල විශේෂ තත්වයක් තමයි අනවරත කියන. පැහැදිලිද? අපි මේක බර්නෝලි වලත් කතා කරුවා. හරි. ඔන්න ඔය කාරණේ අපි මුලින්ම ගන්න ඕනේ. ඉතින් කාලය සමග වෙනස් වෙනවා නම් කාලය සමග මේක වෙනස් වෙනවා නම් ඒක ආකූලයි කියලා අපි කියන්නේ. ආකූලයි. ක්‍රමවත් බවකින් තොරව සිදුවන ප්‍රවාහ ආකූලයි කියලා අපි කිව්වේ. පැහැදිලිද? හරි. ඒ වගේම අනාකූල ප්‍රවාහයක තරලංශයක ගමන් පතය අපි නම් කරන්නේ මොකක් කියලාද? අනාකූල රේඛාව. අනාකූල ප්‍රවාහයක තරලංශයක ගමන් පතය අනාකූල රේඛාවක්. අනාකූල රේඛා කීපයක එකතුව ප්‍රවාහ බටයක්. ඒ ටික අපි කරලා තියෙනවා නේද? එහෙනම් ඒ ටික මුලින්ම අපි ලියාගමු. එතන ලියන්න මේ විදිහට ලියාගන්න අනාකූල ප්‍රවාහ යටතේ තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන සෑම තරලාංශුවකම ප්‍රවේගය තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන සෑම තරලාංශුවකම ප්‍රවේගය කාලයත් සමග නියතව පවතී නම් කාලයත් සමග නියතව පවතී නම් හෝ කාලයත් සමග නියතව පවතී නම් හෝ කාලයත් සමග ක්‍රමානුකූලව වෙනස් වේ නම් කාලයත් සමග නියතව පවතී නම් හෝ කාලයත් සමග නියතව පවතී නම් හෝ කාලයත් සමග ක්‍රමානුකූලව වෙනස් වේ නම් කාලයත් සමග නියතව පවතී නම් හෝ කාලයත් සමග ක්‍රමානුකූලව වෙනස් වේ නම් ඒ අනාකූල ප්‍රවාහයකි. හරි නේද? යටින් දාන්න අනාකූල ප්‍රවාහයක මෙන්න ලියන්න යටින් අනාකූල ප්‍රවාහයක තරලංශයක ගමන් පතය අනාකූල ප්‍රවාහයක තරලංශයක ගමන් පතය අනාකූල රේඛාවකි. අනාකූල ප්‍රවාහයක තරලංශයක ගමන් පතය අනාකූල රේඛාවකි. පැහැදිලිද? මෙන්න මේක අදගන්න අනාකූල රේඛාව. එතකොට මේ අනාකූල රේඛාවේ මේ වගේ තැනකදී තරලංශයක ප්‍රවේගයේ දිශාව අපිට ලැබෙනවා මෙන්න මේ ලක්ෂයේදී මේ පතේට ඇති ස්පර්ශකයේ දිශාව. එහෙනම් මේ පැත්තට එන්නේ ප්‍රවේගය. එහෙනම් ඔය පැත්තට ප්‍රවේගය ලැබෙන්නේ මේ විදිහට. එතකොට මේ ලක්ෂයේදී ප්‍රවේගය v1යි කියලා හිතමු. දැන් මේ වගේ තැනකදී ප්‍රවේගය අපි ගත්තොත් මේ වගේ ලක්ෂයකදී ස්පර්ශක දිශාව v2යි කියලා අපි ගමු. එතකොට v1 සහ v2 ගත්තොත් v1 සමානයි v2 හෝ v1 අසමානයි v2 විය හැක. පැහැදිලිද? v1 අසමානයි v2 විය හැක. ඒක අපි අවශ්‍ය නැහැ. මෙන්න මේක අදගන්න. මම මේක වස්තිතිත කරලා තියෙන නිසා වැඩි විස්තරයකට යන්න නැතුව ඉන්නම්. මෙන්න මේක ගමු අනාකූල රේඛාවක් මේ තියෙන්නේ. මේක දාගන්න අනාකූල රේඛාව.
ඇඳ ගන්නකෝ එකටක් ගන්න. අනාකූල රේඛා. පොඩියට ඇඳ ගන්න සාමාන්‍යයෙන් සරලව. ඇඳගෙන හරිනම් හරි කියලා එවන්න බලන්න. හරිනම් හරි කියලා එවන්න. ඔව්. ඊට ලියන්න අනාකූල රේඛා කීපයක එකතුව අනාකූල රේඛා කීපයක එකතුව අනාකූල රේඛා කීපයක එකතුව ප්‍රවාහ බටයකි. අනාකූල රේඛා කීපයක එකතුව ප්‍රවාහ බටයකි. අනාකූල රේඛා කීපයක එකතුව ප්‍රවාහ බටයකි. මෙන්න ප්‍රවාහ බටයක්. මේක ප්‍රවාහ බටේ. මේකත් අඳගන්න. අනාකූල රේඛා කීපයක එකතුව ප්‍රවාහ බටයකි. ප්‍රවාහ බටයකි. මොකක්ද අඳගන්න. අනාකූල රේඛා කීපයක එකතුව ප්‍රවාහ බටයකි. අනාකූල රේඛා කීපයක එකතුව තමයි ප්‍රවාහ බටයක් වෙන්නේ. හරි ඊළඟ ලියාගමු අපි අනවරත ප්‍රවාහ කියන කාරණේත් උතනින්ම අනාකූල ප්‍රවාහ යටතේම තමයි අනවරත ප්‍රවාහ එන්නේ. දැන් මාතෘකාව දාලා අනවරත ප්‍රවාහ 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 එහෙනම් ලියන්න අනවරත ප්‍රවාහයට ලියන්න තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන සෑම තරලාංශුවකම ප්‍රවේගය තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන සෑම තරලාංශුවකම ප්‍රවේගය කාලයත් සමග නියතව පවතී නම් සෑම තරලාංශුවකම ප්‍රවේගය කාලයත් සමග නියතව පවතී නම් කාලයත් සමග නියතව පවතී නම් කාලයත් සමග නියතව පවතී නම් එය අනවරත ප්‍රවාහයකි. කාලයත් සමග නියතව පවතී නම් එය අනවරත ප්‍රවාහයකි. එය අනවරත ප්‍රවාහයකි. උතරම දාගමු ආකූල ප්‍රවාහ කියන කතාවත් යටින් අංක 2 ඒ අනවරත ප්‍රවාහයකි. බින්දුසින් කරන ස්ටඩි ෆ්ලෝ එකක් කියලා. දැන් ලියාගන්න ආකූල ප්‍රවාහ කියන කාරණෙත් ආකූල ප්‍රවාහ දෙවෙනි එක නේද අපි ගත්තේ. ආකූල ප්‍රවාහ යන්න එතන තරල ප්‍රවාහයක ආකූල ප්‍රවාහය ආකූල ප්‍රවාහ තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන තරල ප්‍රවාහයක යම් ලක්ෂයක් මතට පැමිණෙන තරලාංශුන්ගේ ප්‍රවේගය සෑම් කිලෝ නෑ තරලාංශුන්ගේ ප්‍රවේගය අක්‍රමවත්ව වෙනස් වෙනවා.
යම් ලක්ෂයක් මතට පැමිණෙන තරලංශුන්ගේ ප්‍රවේගය කාලය සමග කියලා උනන නෙවෙයි කාලය සමග අක්‍රමවත්ව වෙනස් වෙනවා. තරලංශුන්ගේ ප්‍රවේගය කාලය සමග අක්‍රමවත්ව වෙනස් වෙනවා. අක්‍රමවත්ව වෙනස් වෙනවා. අක්‍රමවත්ව වෙනස් වෙනවා. එය අක්‍රමවත්ව වෙනස් වෙනම් එය ආකූල ප්‍රවාහයකි. එය ආකූල ප්‍රවාහයකි. එය ආකූල ප්‍රවාහයකි. එය ආකූල ප්‍රවාහයකි. පැහැදිලිද? හරි. ඔන්න ওই කතන්දරයට අමතරව දැන් ඊට පස්සේ අපි එනවා මේ ආස්තරීය ප්‍රවාහ කියලා. ආස්තරීය ප්‍රවාහ. මේකත් මේ අනාකූල ප්‍රවාහවල විශේෂ තත්වයක්. ආස්තරීය ප්‍රවාහ කියලා කියන්නේ යම් තරලයක් ස්තර වශයෙන් ප්‍රවාහය වෙනවා නම් යම් තරලයක් ස්තර වශයෙන් ප්‍රවාහය වෙනවා නම් අපි ඒක ආස්තරීය ප්‍රවාහයක් කියලා කියන්නේ. ස්ට්‍රීම්ලයින් ෆ්ලෝ එකක් කියන්නේ. ඉංග්‍රීසියෙන් ආස්තරීය ප්‍රවාහය. ස්තර වශයෙන් ප්‍රවාහය වෙනවා නම්. දැන් මේ සියල්ල නැවත තේරුම් ගන්න මේ අපි හදපු කතා. පැහැදිලිද? අපි හදපු කතා. දැන් අපි මෙහෙම වෙන්න ඇති කියලා හිතනවා. හිතලා හදපු කතන්දර මේ තියෙන්නේ. ඉතින් අපිට සැබෑවටම අපි තරලයක් දිහා බලන් නිරීක්ෂණය කරද්දී මෙහෙම නොවෙන්න පුළුවන් මේක. හැබැයි මෙහෙම කතා හැදුවම ඒ කතාවලට අදාළව ප්‍රායෝගික ජීවිතයේදී මෙවුවා හැසිරෙනවා. එතකොට ඒක ඕකේ. උදාහරණ වශයෙන් පොල් ගෙඩි බිමට වැටෙන්නේ අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලය කියලානේ අපි දැන් නිකම්ම කියද්දි කියන්නේ. ඒක හදපු කතාවක්. පොල් ගෙඩි බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන් හින්දා නෙමෙයි. පොල් ගෙඩි බිමට වැටෙන එකට හැදුව කතාව තමයි ගුරුත්වාකර්ෂණය කියන්නේ. තව කතා හැදුවනම් සමහරවිට මේ ගුරුත්වාකර්ෂණ කතන්දරේ නැති වෙනවා ඒ කාලෙම. දැන් නම් ඒක අයින්ස්ටයින්ගේ කාලාවකාශ වක්‍රතාවයත් එක්ක අයින් වෙලානේ තියෙන්නේ. දැන්ට ඉතින් මේ හදපු කතාව දැන් කවුරු හරි දැකලා තියෙනවද ගුරුත්වාකර්ෂණ බලය? පේනවද පොල් ගෙඩියක් බිමට වැටෙද්දී ගුරුත්වාකර්ෂණ බලය? සුවඳ බල හැකිද ගුරුත්වාකර්ෂණ බලය? අල්ලලා බල හැකිද? ඒ අපි හදපු කතාව. මේ කතාවට අනුව වැඩ සිද්ධ වෙනවා. හැබැයි ගුරුත්වාකර්ෂණ බලය මෙච්චරයි කියලා අරගෙන අපිට ප්‍රයෝග ගන්න එක නැහැ. ඒව ප්‍රායෝගික ජීවිතයේදී අපිට අපිරින් ලැබෙන දේවල්. ඉතින් ඒකයි කියන්නේ මේ කතන්දරේ. පැහැදිලිද? ඒකට මේ හැබැයි සමහර සිද්ධි අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔය මේ ප්‍රවාහ ගැන ගත්තහමත් අපි ඔය කතා කරන ප්‍රවාහවල සමහර ඒ ලක්ෂණ අපිට පේන්න තියෙනවා. පැහැදිලිද? ඔය අපි දැන් කතා කරලා තියෙන ඔය සංවහන ධාරා වගේ දේවල් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. පැහැදිලිද? ඒවා සමහරව නිරීක්ෂණ සමහරව අපි හදනවා කතන්දර මෙහෙම වෙන්න ඇති නිසා වෙන්න ඇති මෙහෙම කියලා. ඉලෙක්ට්‍රෝනේ දැකලවත් නැතුව හදන්නේ කතන්දර. පැහැදිලිද? ඒ නිසා එහෙම තර්කයක් මෙතන තියෙනවා. දැන් මේ ආස්තරීය ප්‍රවාහ කියලාත් අපි මේ හදන කතන්දරයක් තියෙනවා ගොඩනගු කතාවක්. ස්තර වශයෙන් ප්‍රවාහයක් සිද්ධ වෙනවා නම් මේක ආස්තරීය ප්‍රවාහයක්. දැන් ස්තර වශයෙන් ප්‍රවාහයක් සිද්ධ වෙද්දී ඒකෙදි මෙන්න අපි ගමුකෝ ඉහළම ස්තරේ. දැන් මෙන්න ඉහළම ස්තරේ ප්‍රවේග පිටන්නේ එතකොට මේ ආකාරයට. මෙතන ප්‍රවේගය v1 නම් මෙතනත් ප්‍රවේගය අංශුකදී v1ම. මේක තමයි ස්තරයේ ප්‍රවේග ලක්ෂණය. එහෙම වුණොත් තමයි මේක ස්තර වශයෙන් තියෙන්නේ. ස්තර ආස්තරීය ප්‍රවාහයක්. මෙතනත් v1ම. මේ ඉහළ ස්තරය v1 sorry. අපි ඒක හඳුන්වන්නේ මේ විදිහට. මොන මේක ඉහළ ස්තරය කියලා මට ගත්තේ. ඉහළ තියෙන ස්තරය. ඒක v1 වේගයෙන් යන්නේ. v1 වේගය. පැහැදිලිද? එතකොට තව ස්තරයක් තියෙනවා මේ. යට. තව ස්තරයක්. ඔය විදිහට ස්තර වෙන් වෙලා තියෙන්නේ. ඒකවත් මට මේක ඇඳ හැකි මේ. මේ විදිහට තමයි ස්තර තියෙන්නේ කියලා. මේක v2යි කියලා ගත්තා. මේක v3යි කියලා ගත්තා මේ ස්තරය. ප්‍රවේගය. මේක v4යි කියලා ගත්තා ඒකේ ප්‍රවේගය. පැහැදිලිද? ඔය විදිහට ස්තර වශයෙන් මේක ප්‍රවාහය වෙනවා නම් අපි ඒක ආස්තරීය ප්‍රවාහයක් වශයෙන් හඳුනගන්නවා. එතකොට මෙතන v2යි. එතකොට මෙතනත් v2යි. මෙතන v3යි ප්‍රවේගය. මෙතන v3යි. v4යි මේ හැමතැනම එතකොට v4 තියෙනවා. පැහැදිලිද? මේක එතකොට ආස්තරීය ප්‍රවාහයක් කියලා අපි සලකන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට අපි ගන්නවා තල පෘෂ්ඨයක් මතින් සිදුවන ආස්තරීය ප්‍රවාහයක් කියන කතාව. ඉස්සෙල්ලා මේ කතාව ඉවර කරගමු. ඊළඟ ගන්න ආස්තරීය ප්‍රවාහ. ආස්තරීය ප්‍රවාහ.
අල්ප මාත්‍රකාවක්. ආස්තරීය ප්‍රවාහ ආස්තරීය ප්‍රවාහ හරි ආස්තරීය ප්‍රවාහයට ලියාගන්න ඉවද හරි නේද ලියන්න ස්තර වශයෙන් ද්‍රවයක් ප්‍රවාහය වේ නම් ස්තර වශයෙන් ද්‍රවයක් ප්‍රවාහය වේ නම් ස්තර වශයෙන් ද්‍රවයක් ප්‍රවාහය වේ නම් ස්තර අපි කියන ලේයර්ස් කියලා නේද ඉංග්‍රීසි කියන්නේ ලේයර්ස් කියලා ස්තර වශයෙන් ද්‍රවයක් ප්‍රවාහය වේ නම් ඒ ආස්තරීය ප්‍රවාහයකි ස්තර වශයෙන් ද්‍රවයක් ප්‍රවාහය වේ නම් ඒ ආස්තරීය ප්‍රවාහයකි ඒ ආස්තරීය ප්‍රවාහයකි මේ විශේෂාකාරයේ අපි ගමු අනවරත ප්‍රවාහයක් කියලා අනාකූල කිව්වත් ඒ ගැටලුවක් නැහැ මේ විශේෂාකාරයේ අනවරත ප්‍රවාහයකි අනාකූල එකත් අනවරතයි තියෙනවා මේ විශේෂාකාරයේ අනවරත ප්‍රවාහයකි මේ විශේෂාකාරයේ අනවරත ප්‍රවාහයකි මේ විශේෂාකාරයේ අනවරත ප්‍රවාහයක් මෙහිදී මේ විශේෂාකාරයේ අනවරත ප්‍රවාහයකි මෙහිදී අනාකූල රේඛාවල පවතින මෙහිදී අනාකූල රේඛාවල පවතින මෙහිදී අනාකූල රේඛාවල පවතින මෙහිදී අනාකූල රේඛාවල පවතින තරලාංශවල ප්‍රවේග මෙහිදී අනාකූල රේඛාවල පවතින තරලාංශවල ප්‍රවේග කාලය සමග නැත්නම් තරලාංශවල ප්‍රවේග පහත පරිදි පිහිටයි කියලා ගන්න. පහත පරිදි පිහිටයි. ප්‍රවේග පහත පරිදි පිහිටයි. පහත පරිදි පිහිටයි කියලා මේක නම් ඕනේ අපි මේක පසුව අනිත් එක අරගමු. මේ ටික අරගන්න උඩක් ගන්න. මේ විදිහට දැනගන්න මේ ස්තර වශයෙන් තියෙන්නේ. හරිද? හරි. හරි ඊළඟට අපි බලනවා මේ තල පෘෂ්ඨයක් මතින් සිදුවන ආස්තරීය ප්‍රවාහයක්. දැන් ස්තර වශයෙන් වෙන් වෙලා ප්‍රවාහයක් සිද්ධ වෙද්දී ඒක අපි තල පෘෂ්ඨයක් මතින් හිතන්නකො මේ පොළව කියලා. තල පොළව. මේ පොළව මතින් අපි මේ ප්‍රවාහය යවුවොත් ඒකෙදි මේ කතාවට අනුව පොළව සමග ස්පර්ශ වෙලා තියෙන පෘෂ්ඨය ගත්තාම ස්තරය. පොළව සමග නැත්නම් මේ තල පෘෂ්ඨය සමග ස්පර්ශ වෙලා තියෙන ද්‍රව ස්තරය ගත්තාම තරල ස්තරය ගත්තාම ඒ ස්තරයේ ප්‍රවේගය බිඳුවයි කියලා අපි සලකනවා. ඒක බිඳුවයි. එතනින් උඩට යද්දී ක්‍රමානුකූලව ස්තරවල අනුගත ස්තරවල ප්‍රවේගය වැඩි වෙනවා. ඒක තමයි මේ තල පෘෂ්ඨයක් මතින් සිදුවන ආස්තරීය ප්‍රවාහයක විශේෂත්වය. තල පෘෂ්ඨයක් මතින් සිදුවන ආස්තරීය ප්‍රවාහයක විශේෂත්වය. ඊළඟ මම මේක ඇන්දොත් එහෙම මේක බලන්න පේනවා ඇති තල පෘෂ්ඨේ මම මෙහෙම ඇන්දොත් පොළොව වෙන තල පෘෂ්ඨේ එතකොට මේ පෘෂ්ඨය සමග ස්පර්ශ වෙලා තියෙන ස්තරයේ ප්‍රවේගය බිඳුවයි. එතන ප්‍රවේගය මම බිඳුවයි කියලා ගත්ත හැකි.
ඊට පස්සේ එතනින් ක්‍රමයෙන් ඉහළට යන්න. මම මේ උඩට දුර d කියලා ගන්නම්කෝ ඉහළට යන්නේ දුර d. මේ d ඉහළට යෑමේදී මෙන්න මේ විදිහට තමයි ඇත්තටම මේ ප්‍රවේග පිටන්නේ. මෙතන ස්තරයේ ප්‍රවේගය ඊළඟට ඊට වඩා වැඩි මෙතන එක ඊට පස්සේ මෙහෙම ඊළඟට මේ විදිහට මෙන්න මේ පැටර්න් එක තියෙනවා. මොන පැටර්න් එක තියෙනවා. පැහැදිලිද? ඔය පැටර්න් එක තියෙනවා. දැන් මම මේක ගත්තොත් V1 කියලා මේක V2 V3 V4 V5 V6 කියන්නේ බිඳුව. V6 බිඳුව. පැහැදිලිද? දැන් මම ස්තර ඇඳුත් එහෙම ත්‍රිමාන අවකාශය අඳින්න ඕනේ. මම මෙහෙම සරලව අඳින්නම් දැන්ට. මේ ස්තරයේ ප්‍රවේගය බිඳුවයි. V6 බිඳුවයි. යාට ප්‍රවේගයක් නැහැ ඇත්තටම. පැහැදිලිද? ඉතින් යාබද ස්තරය ගත්තාම ඊට යාබද ස්තරයේ මේ විදිහට පිටනවා. ඔය විදිහට අපිට ඇඳ හැකි ඊට යාබද ස්තරයේ මෙහෙම පැහැදිලිද? යාබද ස්තර අන්නම අපිට ඇඳ හැකි. ඒක 1 6 5 4 3 2 1 මම ඇඳ හැකිනේ. පැහැදිලිද? මම ඇඳ හැකි උඩට තරකට සමගාමී වැඩ ගත්තොත් වඩා හොඳයි. මේ බලන්න ඉස්සෙල්ලා. මේක පොඩියට ගමු නේද මෙහෙම. එතන ස්තරය මෙහෙම ගමුකෝ මේක V6 බිඳුවයි. ඊට පස්සේ මම අපිට ගත්ත යාබද ස්තරය ඊට පස්සේ මෙතන යාබද ස්තරය මොකද තියෙන්නේ? පැහැදිලිද? මම මෙහෙම ඇඳේ ඔය දෙක ස්තර තියෙනවා. ඒතර මේක V5 V4 V3 V2 V1 මොනෝමයි ස්තර පිටක්. ඒක පැහැදිලිද ඒක? හරි. දැන් ඔය විදිහට තල පෘෂ්ඨ පද සිදුවන ආස්තරීය ප්‍රවාහයක ප්‍රවේග පිටනවා යටම ස්තරයේ ප්‍රවේගය බිඳුව කියන එක තමයි මෙතන වැදගත්. පැහැදිලිද? හරි. එහෙනම් ලියා ගන්න මාතෘකාව තල පෘෂ්ඨයක් මතින් සිදුවන තල පෘෂ්ඨයක් මතින් සිදුවන ආස්තරීය ප්‍රවාහ තල පෘෂ්ඨයක් මතින් සිදුවන ආස්තරීය ප්‍රවාහ තල පෘෂ්ඨයක් මතින් සිදුවන ආස්තරීය ප්‍රවාහ හරි. තල පෘෂ්ඨයක් මතින් සිදුවන ආස්තරීය ප්‍රවාහ. කියන්නේ යටින් මේක අඳින්න කලින් මෙහිදී තල පෘෂ්ඨය සමග ස්පර්ශව පවතින ස්තරය तरल स्तरे मेदी तल पृष्ठे समग्र स्पर्शो पवतिन स्तरे अचलव पवतिन अतर मेदी तल पृष्ठे समग्र स्पर्शो पवतिन स्तरे अचलव पवतिन अतर तल पृष्ठे सिट क्रमेण इहළට යාමේදී तल पृष्ठे सिट क्रमेण इहළට යාමේදී तल पृष्ठे सिट क्रमेण इहළට යාමේදී द्रव स्तरवल प्रवेगය ක්‍රමයෙන් වැඩි වේ. तल पृष्ठे सिट क्रमेण इहළට යාමේදී द्रव स्तरवल प्रवेग ක්‍රමයෙන් වැඩි වේ. द्रव स्तरवल प्रवेग ක්‍රමයෙන් වැඩි වේ. පැහැදිලිද? හරි. ඉතින් මට මේක ඇඳලා මෙතන graph එකක් ගන්න පුළුවන් මෙහෙම. මේ බලන්න මේ ප්‍රවේගය මම ලකුණු කරනවා x අක්ෂයට. ආස්තරීය ප්‍රවාහයක තල පෘෂ්ඨයක් මත සිදු වෙද්දී ප්‍රවේගය මේ පැත්තට ගන්න. දුර d ඒ කියන්නේ පහළ ස්තරයේ ඉඳලා
පහළම ස්තරය කියන්නේ තල පෘෂ්ඨය සමග ස්පර්ශනය කියන්නේ ඒක උඩට D. එහෙනම් මේක වෙනස් වෙන්නේ ප්‍රවේගය මේ විදිහට. ඊතලෙන් අපි දැක්කොත් වැඩි ප්‍රවේගය තියෙන ඉහළම ස්තරයට. අනුයාත ස්තරවලදී ප්‍රවේගය දැන් මෙහෙම ගත්තොත් නම් යට රන් වෙනවා උඩට වැඩි වෙනවා. පැහැදිලිද? ඔන්න ඕක අපිට අඳින්න පුළුවන්. අඳින්න පුළුවන්. දැන් මේක අගයන් ගත්තොත් ඕන V එතන V1යි V2යි V3යි V4යි V5යි V6 කියන එක බිඳුවයි. V6 බිඳුවයි. පැහැදිලිද? එහෙනම් මේකත් ඇඳගෙන මේකත් ඇඳගෙන මේකත් ගන්න. ඔය තුනම ගන්න බලන්න. හරි. දැන් අපි බලමු එහෙනම් මේ ස්තර අතර තල පෘෂ්ඨයක් මතින් ආස්තරේ ප්‍රවාහයක් සිදු වෙද්දී එහෙම නැත්නම් සාමාන්‍ය ආස්තරේ ප්‍රවාහයකදී මේ ස්තර අතර ගොඩනගෙන මේ ඝර්ෂණ බලයට දුෂ්‍රාවී ඝර්ෂණ බලයට වටිනාකමක් කොහොමද ගන්නෙ කියලා. මේකට අගයක් ලබා දෙන සූත්‍රය දුන්නේ ඇත්තටම නිව්ටන්. පැහැදිලිද අපිට හම් වෙන දේවල් නිව්ටන්. පස්සෙන් එනවා බය වෙන්න එපා. යාන්ත්‍රික විද්‍යාවේ හම්බුන නිව්ටන්ම තමයි මෙතනත් එන්නේ. ඒත් අපිට අවසාන පාඩම් දක්වාම නිව්ටන් එනවා ඇත්තට. අන්තිම පාඩමේ නම් නිව්ටන් නෑ. ඉලෙක්ට්‍රොනික විද්‍යාව සාරා විද්‍යුත වගේ වට නිව්ටන්ගේ සම්බන්ධය අඩුයිනේ. මොකද 1800 ගණන් 1600 ගණන් වල ඉපදිලා නිව්ටන් මේ වෙද්දී 1800 ගණන් එද්දී මැරිලා. පැහැදිලිද? අලුත් ගැනීම එක එතන ඉන්නේ. කෙසේ හෝ මේ නිව්ටන් මේ සඳහා සම්බන්ධයක් දෙනවා මේ වටිනාකම ගන්න. ඒකට වැදගත් භෞතික රාශියක් අපිට අවශ්‍ය වෙනවා ඇත්තටම. ඒක තමයි ප්‍රවේග අනුක්‍රමණය කියලා කියන්නේ. අපි ප්‍රවේග අනුක්‍රමණය කියන එක අඳුනගෙන ඒ සමීකරණයට යමු. ප්‍රවේග අනුක්‍රමණය කියලා කියන්නේ හිතන්න d දුරකින් වෙන්විච්ච
ස්තර දෙකක් තියෙනවා කියලා ද්‍රව ස්තර දෙකක්. ද්‍රව ස්තර දෙකක් තියෙනවා d දුරකින් වෙන්විච්ච. මෙන්න මෙහෙම අපි ගමු. එතකොට මෙයාගේ ප්‍රවේගය v1යි මෙයාගේ ප්‍රවේගය v2යි කියලා හිතන්න. මේ දෙන්න අතර දුර d කියලා ගන්නම්. මේ දෙන්න වෙන වෙලා තියෙන d දුරකින්. පැහැදිලිද? ඔව්. එතකොට අපි දන්නවා මෙතන මේ දෙන්නගේ ප්‍රවේග වෙනසක් තියෙනවා. ප්‍රවේග වෙනස තමයි v1 රින v2 මම හිතන්නම් v1ට වඩා v2 අඩුයි කියලා. v1 විශාල v2 කියලා හිතන්නම්. ඒ කියන්නේ පල්ලෙහා සමහරට මේක ආස්තරීය ප්‍රවාහයක් වශයෙන් ඇති උඩට. එතකොට මෙහෙම අවස්ථාවක මේකත් අර විදිහටම ගත්තොත් ප්‍රමාණය අඩුයි නේද? ගැටලුවක් නැහැ. ඔව්. එතන ප්‍රවේග අනුක්‍රමණය කියලා හඳුනාගන්නේ ඒකක දුරක නැත්නම් ඒකක දුරකින් වෙන් වූ ද්‍රව ස්තර දෙකක් අතර ප්‍රවේග වෙනස. ඒකක දුරකින් වෙන් වූ ද්‍රව ස්තර දෙකක් අතර ප්‍රවේග වෙනස. ඒ කියන්නේ මෙතන නම් ප්‍රවේග වෙනස කියන්නේ v1 රින v2. හැබැයි ඒකක දෙකකින් වෙන් වුන නිසා d දුරකින් මෙතන තියෙන්නේ. එහෙනම් එක දිගකට ගන්න නම් d වලින් බෙදන්න ඕනේ නේද? ඔක d වලින් බෙදෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් ඒකක දුරකින් නැත්නම් ඒකක දිගකින් නැත්නම් ඒකක දිගකින් වෙන් වූ ද්‍රව ස්තර දෙකක ප්‍රවේග වෙනස අපි හඳුනගන්නවා ප්‍රවේග අනුක්‍රමණය කියලා. මේක ඒකක මොනවද ඉන්නේ? ms ඍණ 1 බෙදීම m නේ තප්පරයට. තප්පරයට. ඒක හර්ට්ස් නෙමෙයි ඈ. හර්ට්ස් එන්නේ සංඛ්‍යාතයට අදාළව තප්පරයට නම් ඒක හර්ට්ස් කියනවා. තප්පරයට කියන එකෙන් මනින්නේ සංඛ්‍යාතයක් නෑ ඒකට හර්ට්ස් කියනවා. පැහැදිලිද? නතුව හැම තප්පරයකටම කියන තැනටම හර්ට්ස් දාන්න බෑ. ඒක යන්නේ සංඛ්‍යාතත් එක විතරයි. මෙතන ඔන්න ප්‍රවේග අනුක්‍රමණය. අපි ඒක ලියාගමු ඉස්සෙල්ලා. ලියාගන්න ප්‍රවේග අනුක්‍රමණය කියලා අනුමාතෘකාව. ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය. ඉතින් ලියන්නේ ඒකක දුරකින් වෙන් වූ ප්‍රවේග අනුක්‍රමණයට ලියන්නේ ඒකක දුරකින් වෙන් වූ ඒකක දුරකින් වෙන් වූ ඒකක දුරකින් වෙන් වූ ඒකක දුරකින් වෙන් වූ ද්‍රව ස්තර දෙකක් අතර නැත්නම් ස්තර කිව්වත් කමන්න ඒකක දුරකින් වෙන් වූ ද්‍රව ස්තර දෙකක් අතර ඒකක දුරකින් වෙන් වූ ඒකක දුරකින් වෙන් වූ ද්‍රව ස්තර දෙකක් අතර ඒකක දුරකින් වෙන් වූ ද්‍රව ස්තර දෙකක් අතර ප්‍රවේග වෙනස ඒකක දුරකින් වෙන් වූ ද්‍රව ස්තර දෙකක් අතර ප්‍රවේග වෙනස ප්‍රවේග අනුක්‍රමණයයි. ප්‍රවේග අනුක්‍රමණය අපි කියන ඉංග්‍රීසියෙන් velocity gradient එක. ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය. පැහැදිලිද? හරි. එහෙනම් මේ ස්තර දෙක ඇදලා පැත්තකින් ගමු ප්‍රවේග අනුක්‍රමණය කියන එක අටින් හරි කමන්නේ. ප්‍රවේග අනුක්‍රමණය කියන එක කියන්නේ. ප්‍රවේග අනුක්‍රමණය. මේ ස්තර දෙක අනින් ඉස්සෙල්ලා සමාන වෙන්නේ v1 රින v2 බෙදීම d ට SI එකක් ගන්න SI එකකය තප්පරයට තප්පරයට කියලා ගන්න.
ඔව්. පැහැදිලි නේද එහෙනම්? දැන් මාතෘකාව අපි ලියා ගමු. ඔන්න දැන් අපි අද අවසාන ටිකට එමු. අවසාන කොටස අදට කතා කරන මෙන්න මේ ද්‍රව ස්තර දෙකක් අතර ගොඩනැගෙන දුෂ්‍රාවී ඝර්ෂණ බලයට වටිනාකමක් ගන්න සූත්‍රයක් ගන්නයි අද. එන මාතෘකාව ලියා ගන්න ද්‍රව ස්තර දෙකක් අතර ගොඩනැගෙන 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 දුෂ්‍රාවී ඝර්ෂණ බලය 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 මෙන්න මෙහෙමයි අපි එකට එන්නේ දැන් මෙන්න මම ද්‍රව ස්තර දෙකක් ඇඳ ගන්නවා හොඳට අහගන්න මෙන්න මම ද්‍රව ස්තර දෙකක් ඇඳ ගන්නවා අපි ගමු මේ ද්‍රව ස්තර දෙක D දුරකින් වෙන වෙලා තියෙනවා කියලා මෙන්න අනිත් ද්‍රව ස්තරේ පැහැදිලිද පොඩ ඇඳිලා වැඩි ටිකක් කොහොම ගමු හරි නේද හරි මේ ද්‍රව ස්තරේ මම P කියලා ගන්නම් මේක Q කියලා ගන්නම් නම් පිළීමට මෙයාගේ වේගය V1යි කියලා ගන්නම් මෙයාගේ වේගය V2යි කියලා ගන්නම් මම ඩිෆයින් කරන්නම් V1 විශාලයි V2 කියලා මම එමෙ හිතනවා පැහැදිලිද එමෙ හිතනවා එහෙනම් දැන් හොඳට අහගන්න P සහ Q අතර සාපේක්ෂ චලනයක් තියෙනව නේද දෙන්නගේ ප්‍රවේග අසමාන නම් අනිවාර්යෙන් දෙන්න අතර සාපේක්ෂ චලනයක් තියෙනවනේ දෙන්නගේ ප්‍රවේග අසමාන නම් අනිවාර්යෙන් දෙන්න අතර සාපේක්ෂ චලනයක් තියෙනවා සාපේක්ෂ චලනයක් තියෙනවා දැන් Q කෙනෙක් කෙනාගෙන හිතන්න Qට පේන්නේ P කොහාට යනවා වගේද ඉස්සරහට යනවා වගේ. ඇයි Qට සාපේක්ෂව P වල ප්‍රවේගය තියෙන ඉස්සරහට. Qට සාපේක්ෂව P වල ප්‍රවේගය තියෙන ඉස්සරහට. Qට සාපේක්ෂව P යන්නේ ඉස්සරහට කොච්චර වේගයකින්ද? Qට සාපේක්ෂව V1 රින V2 ප්‍රවේගයකින්. Qට සාපේක්ෂව P ප්‍රවේගය ගන්න නම් මෙයා නිශ්චල කරන්න ඕන. අපි කෙරුවා මතකද? V2 දීලා. එහෙනම් මෙයාටත් V2 දෙනවා. සාපේක්ෂ වේගයේ කෙටි ක්‍රමේ එහෙනම් V1 රින V2 තමයි මෙයා ඉස්සරහට යන්නේ. මට කියන්න P ට සාපේක්ෂව Q යන්නේ කොහාටද? P ට සාපේක්ෂව Q යන්නේ පිටිපස්සට. මොකද මෙයා වැඩි වේගෙන් යද්දි මෙයා එන්නේ හිමීට. මෙයා වැඩි වේගෙන් යද්දි ඉස්සර උඩ කෙනා අර එන්නේ හිමීට. එහෙනම් උඩ කෙනාට සාපේක්ෂව මෙයා පිටිපස්සටයි යන්නේ. උඩ කෙනාට සාපේක්ෂව මෙයා යන්නේ පිටිපස්සට. පැහැදිලිද? එහෙනම් මෙයාට සාපේක්ෂව මෙයා යන්නේ ඉස්සරහට නම් මෙයාගෙන් මෙයා මත ඇති කරනවා ඝර්ෂණ බලයක්. ඇයි සාපේක්ෂ චලනය නවත්තන විදිහට මෙයාගෙන් මෙයා මත ඝර්ෂණ බලයක් ඇති කරනවා මෙහෙම. අපි ගමු මේක මේක තමයි දුෂ්‍රාවී ඝර්ෂණ බලය. දුෂ්‍රාවී ඝර්ෂණ බලය. මෙයාට පේන්නේ මෙයා පිටිපස්සට යන්න හදනවා වගේ. එහෙනම් මෙයා මත ඝර්ෂණ බලය දෙන්නේ ඉස්සරහට. අර අගයට සමාන F2. පැහැදිලිද? F2. F. එතකොට මේකත් F මේකත් F මේ දෙක අතර දුර මන් දා ගන්නම් මේ ස්තර දෙක අතර දුර D කියලා. ස්තර දෙක අතර දුර D. එහෙනම් නිව්ටන් කියනවා මෙන්න මේ විදිහට සාපේක්ෂ චලනයක් පවතින ද්‍රව ස්තර දෙකක් මත ගොඩනැගෙන දුෂ්‍රාවී ඝර්ෂණ බලය අනුලෝම සමානුපාතය කියලා ස්තර දෙක අතර අතිච්ඡාදන වර්ගඵලයට අතිච්ඡාදන වර්ගඵලය. ඒ කියන්නේ දෙන්න එක ළඟ නෙමෙයි දැන් මේක සම්පාත වෙලා තියෙන්නේ එකක් මත එකක් වැටිලා නැහැ. ඇතින් තියෙන හැබැයි එකක් මත එකක් වැටුනොත් ඒ ස්පර්ශ වෙන වර්ගඵලය තමයි අපි කියන අතිච්ඡාදන වර්ගඵලය. අතිච්ඡාදන වර්ගඵලයට සමානුපාතිකයි. ඒ වගේ මේ සමානුපාතිකයි කියලා කියනවා ප්‍රවේග අනුක්‍රමණයට. V1 රින V2 බෙදීම D ට මේ දෙක සම්බන්ධ කරනවා අපි. එතකොට අපිට එනවා F සමානුපාතිකයි A වරක් V1 රින V2 බෙදීම D ට පැහැදිලිද? සමානුපාතික ලකුණු අයින් කරලා මම සමීකරණ ලියනවා F සමානයි ඊට සමානුපාතික ලකුණ අයින් වෙන්නේ නියතෙන් ඊට A V1 රින V2 බෙදීම D කියලා එන්නේ. අපි ලොකු ලියනම් පසුව ඔන්න සමීකරණ. පැහැදිලිද?
අපි ඒකයි ගන්න හදන්නේ ඉස්සල්ලා මේ දුෂ්කර විඝර්ෂණ බලයක් ඇති වෙනවා කියන කතාව අපි ගමු. අපි ලියව මාතෘකාව නේද එහෙනම්. ලිව්වද ද්‍රව ස්තර දෙකක් අතර ගොඩනැගෙන දුෂ්කර විඝර්ෂණ බලය කියලා ලිව්වද මාතෘකාව? මේ රූප සටහන අඳ ගන්න ඕනේ. එහෙනම් ලියන්න යටින් V1 විශාලයි V2 නිසා V1 විශාලයි V2 මෙතනත් එක දාගන්න රූප සටහනේ. යටින් ලියන්න V1 විශාලයි V2 නිසා V1 විශාලයි V2 නිසා P හා Q අතර සාපේක්ෂ චලිතයක් පවතී. P හා Q අතර සාපේක්ෂ චලිතයක් පවතී. P හා Q අතර සාපේක්ෂ චලිතයක් පවතී. V1 විශාලයි V2 නිසා P හා Q අතර සාපේක්ෂ චලිතයක් පවතී. එවිට චලිතයට එරෙහිව P මත Q මගින් capital F දුෂ්ටාවී ඝර්ෂණ බලයක් පිටුපසටද P මත Q මගින් capital F දුෂ්ටාවී ඝර්ෂණ බලයක් පිටුපසටද P මගින් Q මත capital F දුෂ්ටාවී ඝර්ෂණ බලයක් ඉදිරියටද ඇතිවේ. capital F දුෂ්ටාවී ඝර්ෂණ බලයක් ඉදිරියටද ඇතිවේ. capital F දුෂ්ටාවී ඝර්ෂණ බලයක් ඉදිරියටද ඇතිවේ. එතෙන් දාන්න මෙසේ ඇතිවන දුෂ්ටාවී ඝර්ෂණ බලය ස්තර දෙකෙහි අතිච්ඡාදන වර්ගඵලයටද ස්තර දෙකෙහි අතිච්ඡාදන වර්ගඵලයටද ප්‍රවේග අනුක්‍රමණයටද අනුලෝම සමානුපාතික වේ. ස්තර දෙකේ අතිච්ඡාදන වර්ගඵලයටද
ප්‍රවේග අනුක්‍රමණයටද අනුලෝම සමානුපාතික වේ. ප්‍රවේග අනුක්‍රමණයටද අනුලෝම සමානුපාතික වේ කියලා මෙන්න මේක ගමු එහෙනම්. මුලින්ම ලියන්නේ F සමානුපාතිකයි A. ඊට F සමානුපාතිකයි ප්‍රවේග අනුක්‍රමණය V1 රින V2 බෙදීම D. පැහැදිලිද? ඊට පස්සේ මේ දෙකම සම්බන්ධ කරන්න F සමානුපාතිකයි A වරක් V1 රින V2 බෙදීම D. හරි. ඊට පස්සේ යටින් ගත්ත හැකි F සමානයි මෙන්න සමීකරණය ඊටා. ඔය n අකුර යටට අරගෙන ටිකක් කොක්කක් දාගන්න. ඊටා. A V1 රින V2 බෙදීම D කියලා අරගෙන කොටුවක් දාගන්න. මෙන්න සමීකරණය. F සමාන ඊටා A V1 රින V2 බෙදීම D කියලා ගන්න. F සමානයි ඊටා A V1 රින V2 බෙදීම D කියලා එනවා අපිට. හරි. එහෙනම් ඔක ලියාගන්න යටින් මේ ඊට කියන්නේ මොකක්ද කියන කාරණේ දෘෂ්ටාවිතා සංගුණකය. කියන්නේ මෙන්න මෙහෙම ලියන්න ඉස්සෙල්ලා. මෙහි ඊටා යනු දෘෂ්ටාවිතා සංගුණකයයි කියලා. මෙහි ඊටා යනු දෘෂ්ටාවිතා සංගුණකයයි. මෙහි ඊටා යනු දෘෂ්ටාවිතා සංගුණකයයි. මේ ඊටා යනු දෘෂ්ටාවිතා සංගුණකය. මේ ඊටා යනු දෘෂ්ටාවිතා සංගුණකයයි. මේ නිව්ටන්ගේ සමීකරණයක් වන අතර ඊට අනුව හැසිරෙන තරල මේ නිව්ටන්ගේ සමීකරණයක් වන අතර ඊට අනුව හැසිරෙන තරල මේ නිව්ටන්ගේ සමීකරණයක් වන අතර ඊට අනුව හැසිරෙන තරල නියුට්‍රෝනියානු තරල නියුට්‍රෝනියානු කියලා කියනවා. ඊට අනුව හැසිරෙන තරල නියුට්‍රෝනියානු තරල ලෙස හැදින්නේ. නියුට්‍රෝනියානු තරල ලෙස හැදින්නේ. එසේ නොහැසිරෙන තරල නියුට්‍රෝනියානු තරල නොවන අතර එසේ නොහැසිරෙන තරල නියුට්‍රෝනියානු තරල නොවන අතර ඒවායේ ඊටා සඳහා නියත අගයක් නොපවතී. ඒවායේ ඊටා සඳහා නියත අගයක් නොපවතී. ඊටා සමානයි බිඳුව නම් ඔන්න ඊට බිඳුව තමයි අපි කතා කරුවේ බර්නෝලි වල දුෂ්‍රාවී නොවන තරල කියලා නේ. ඊට බිඳුව ඒ වගේ දුෂ්‍රාවී බල නැහැ කියලා අපි ඊට සමානයි බිඳුව නම්
ඒවායේ දුෂ්‍රාවී ඝර්ෂණ බලයක් ක්‍රියා නොකරන අතර 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 ඒවා දුෂ්‍රාවී නොවන තරලවි 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 එවැනි තරල ඒවා දුෂ්‍රාවී නොවන තරලවි එවැනි තරල ප්‍රායෝගිකව හමු නොවේ එවැනි තරල ප්‍රායෝගිකව හමු නොවේ එවැනි තරල ප්‍රායෝගිකව හමු නොවේ කියලාත් ගන්න. එවැනි තරල ප්‍රායෝගිකව හමු නොවේ. පැහැදිලිද? හරි. එවැනි තරල ප්‍රායෝගිකව හමු නොවේ. එහෙනම් අපි A level paper එකට ඇවිල්ලා තියෙන බහුවර්ණ ගැටලු කීපයක් බලමු. මෙන්න මේක මුලින්ම බලන්න. පළවෙනි ගැටලුව බලන්න 1. හොඳට කියව ගන්නකො. රූපේ වෙන්නේ නැති පරිදි දුෂ්‍රාවිතාවේ ඊටා සහ ඝනකම ඩී වූ තෙල් තට්ටුවක් මත පෙට්ටියක් තබා ඇත. තෙල් සමග ස්පර්ශ වන පෙට්ටියේ පෘෂ්ඨික වර්ගඵලය කැපිටල් AB පෙට්ටිය V නියත වේගයකින් ගමන් කිරීම සඳහා එය මතේ දිය යුතු තිරස් බලය කැපිටල් F කුමක් විය යුතුද? මෙහෙමයි අහන්නේ. මෙන්න පෙට්ටියක් තියෙනවා තෙල් ස්තරයක් මත. දැන් මේක තල පෘෂ්ඨය කියලා අපිට ගත්ත හැකි. තල පෘෂ්ඨයේ තෙල් ස්තරයක් තියෙන ඒක උඩින් තමයි පෙට්ටිය තියලා තියෙන්නේ. අපෙන් අහන්නේ පෙට්ටිය ඒකාකාර ප්‍රවේගයෙන් චලිත කරන්න. පෙට්ටිය ඒකාකාර ප්‍රවේගයෙන් චලිත කරන්න යෙදිය යුතු බලය අගේ. හොඳට තේරුම් ගන්න මේ කතාව. ඒකාකාර ප්‍රවේගයෙන් චලිත කිරීම කියන එක. පටන් ගද්දි පෙට්ටිය නිශ්චලතාවයේ තියෙන්නේ. අපි F කියලා බලයක් යදුව ගමන් කතාව එන්නේ මෙහෙමයි. අපෙන් අහන්නේ මැදදී අතරම කතාව. අපි එතෙන් දෙමු ඉස්සෙල්ලා. පටන් ගද්දි ප්‍රවේගයේ බිඳුවයි පෙට්ටියේ. අපි මෙහෙම බලයක් යදුව ගමන් මේ පෙට්ටිය චලිත වෙන්න පටන් ගන්නවා. පෙට්ටියට කුඩා ප්‍රවේගයක් ලැබෙනවා. මොකද ත්වරණයක් ලැබෙනවා. ඒකත් එක්ක මේ පෙට්ටිය හා ස්පර්ශ වෙලා තියෙන ස්තරය චලිත වෙනවා. මතක තියාගන්න දුෂ්‍රාවිතාවේදී මේ වගේ ද්‍රව ස්තරයක් එක්ක තව ඝන පෘෂ්ඨයක් ස්පර්ශ වෙලා තියෙනවා. ඔය දෙන්නගේම ප්‍රවේග එකයි කියලා අපි සලකන්නේ. දෙන්නම එකම ප්‍රවේගය යනවා කියලා සලකන්නේ. දැන් මේ ඝන මේ මෙතන තිරස් පෘෂ්ඨය නැත්නම් මේ පොළොවත් එක්ක ස්පර්ශ වෙලා තියෙන කෙනාගේ ප්‍රවේගය බිඳුවයි. මොකද පොළොව බිඳුවයිනේ ප්‍රවේගය. එහෙනම් ස්පර්ශ වෙලා තියෙන කෙනාට බිඳුවයි. දැන් මෙතන පෙට්ටියත් එක්ක ස්පර්ශ වෙලා තියෙන කෙනාගේ ප්‍රවේගයත් පෙට්ටියේ ප්‍රවේගය. එහෙනම් මේ යටම ස්තරයයි උඩම ස්තරයයි අතර සාපේක්ෂ චලනයක් පටන් ගන්නවා. ඒ උඩ ස්තරයට පෙට්ටියේ ප්‍රවේගය ලැබෙනවද?
අන්න එතකොට ඇති කරනවා දුෂ්ටාවි ඝර්ෂණ බලයක්. මේකෙන් මේ උඩ ස්තරය මත ඒකමයි පෙට්ටියට දැනෙන්නේ. මොකද මේ දෙකම එක ස්තරයක් කියලා හිතන්න. එනතු මේ ගණන් හදන්න බෑ. එහෙම තමයි කතාව තියෙන්නේ. එහෙනම් මේ ස්තරේ මේ උඩ ස්තරේ මත ඇති කරන බලය තමයි පෙට්ටියට දැනෙන්නේ. ඒක අපි හිතමුගේ දුෂ්ටාවි ඝර්ෂණ බලයයි. F dash කියලා. ඔය F dash. එතකොට අපිට F dash උනා ලියන්න පුළුවන් ඊටා a v1 ඍණ v2 බෙදීම d නේ. එතකොට v1 ඍණ v2 කියලා කියන්නේ මෙතන ස්තරේ ප්‍රවේගයයි මෙතන ස්තරේ ප්‍රවේගයයි. මේ උඩ ස්තරේ ප්‍රවේගය අපි v කියලා හිතමු. එකක් බිඳුවනේ. එතකොට යට එක බිඳුවනේ. මම හිතනවා උඩ ස්තරේ v බෙදීම d කියලා. මොකද මේ ස්තරේ විතරයි චලිත වෙන්නේ. මේ ස්තරේ ප්‍රවේගය බිඳුවනේ. එසා v1 ඍණ v2ක් ඕනේ. එක v1ක් දාන්න මේ උඩ ස්තරේ. දැන් උඩ ස්තරයට යම් ප්‍රවේගයක් තියෙනවා. යම් ප්‍රවේගයක් තියෙනවා අපි ඒකට මොන v dash කියලා. එතකොට ඒක තමයි මෙතන දාන්න ඕනේ. හරිද? දුෂ්ටාවි ඝර්ෂණ බලයට. හැබැයි තව දුරටත් කැපිටල් F විශාල F dash ට වඩා මොකද F dash කියන්නේ පොඩි අගයක්. මොකද ආරම්භය ලැබෙන්නේ පොඩි ප්‍රවේගයක් නේ. එසා තව දුරටත් F dash ට වඩා කැපිටල් F වැඩි නිසා ඉස්සරහට මෙයා ත්වරණය වෙනවා. පෙට්ටි ඉස්සරහට ත්වරණය වෙනවා. එහෙනම් පෙට්ටියේ ප්‍රවේගය වැඩි වෙනවා. පෙට්ටියේ ප්‍රවේගය වැඩි වෙනවනේ. එහෙනම් ඔන්න පෙට්ටියේ ප්‍රවේගය ටිකක් වැඩි වුණා. පෙට්ටියේ ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ මෙන්න මෙතන මෙයාගේ වැඩි වෙනවා. දුෂ්ටාවි ඝර්ෂණ බලය වැඩි වෙනවා. මෙයාගේ වැඩි වෙනවා. එයාගේ වැඩි වුණත් තවමත් මෙයා වැඩි නම් තව ත්වරණය වෙනවා ඉස්සරහට. මේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙද්දි මෙයා වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයා වැඩි වෙනවා. තව දුරටත් ත්වරණය වෙන්න පුළුවන් ඉස්සරහ ත්වරණය වෙනවා වැඩි නම් මෙයාට වඩා. තව දුරටත් ප්‍රවේගය වැඩි වෙනවා. මෙයා වැඩි වෙද්දි මෙයා වැඩි වෙන නිසා මෙයා ඒ කියන්නේ. එහෙනම් දැන් තේරුම් ගන්න කතාව. ඒ කියන්නේ මෙයාට සමාන වෙනකම් නැත්නම් මෙයාට සමාන නැත්තම් මොකද මෙයා ටික ටික වැඩි වෙන්නේ. මෙයා ටික ටික වැඩි වෙලා මෙයයි සමාන වුණ මොහොතේදී ඒ සමාන වුණ මොහොතේ වේගයක් තියෙනවනේ. අන්න ඒ වේගයෙන් ඊට පස්සේ දිගටම යනව නේද? ඒ වේගයෙන් දිගටම යනවා. ඇයි? මේ වේගයට මේ f dash අගයයි මේ f අගයයි සමාන වෙනවා. හරි. තේරුණාද? එහෙනම් දැන් අපෙන් අහන්නේ මෙන්න මේ f අහන්නේ. මේ f නම් ඒ දෙකම වටිනාකමෙන් සමානයි නේද? මේ f නම් දෙකම වටිනාකමෙන් සමානයි. එහෙනම් f කියමු අපි මේ f කියන්නේ ඊටා a මොකද දීලා තිනවා මෙන්න මේ වර්ගඵලය a කියලා. එහෙනම් මෙයාගේ මේ පෘෂ්ඨයේ අතිච්ඡාදන වර්ගඵලය ගත්තාම කැපිටල් A ඊටා a v1 ඍණ v2 බෙදීම d v මෙතන බිඳුවයි මෙතන උඩ v මෙයා v නිසා මේකත් v. එහෙනම් v1 ඍණ v2 කියද්දි v විතරයි එන්නේ. දෙන්න අතර ස්ථර දෙක අතර පරතරය v. එහෙනම් ඔන්න දුෂ්ටාවි ඝර්ෂණ බලය. F සමානයි ඊටා a v බෙදීම d ලියලා ගන්න එතනම. මොකද මේ ස්තරේ ප්‍රවේගයත් vම තමයි. මේ ස්තරේ බිඳුවයි කියලා උනත් දැන් මේක බිඳුවයි මේකත් vම තමයි. ඒකාකාර වේගයන් නිසා මේ f එකයි සමාන වෙන්න ඕනේ. මේ f එකයි සමාන වෙන්න ඕනේ. මේක ලියා ගන්නකො. එතකොට අපි උත්තරේ බැලුවොත් එහෙම f සමානයි ඊටා a v බෙදීම d උත්තරේ 2. මේක අඳගන්න. අඳින්න දෙයක් නැහැ ගලීස්. හරි නේ. තව එක ගණනක් අපි බලමු එහෙනම්. දෙවෙනි ගාන බලන්න. ශේෂ්ත්‍රඵලය 10යි වර්ග සෙන්ටිමීටර වන පැතලි තහඩුවක්. මේක 1982 ඊට විශාල තහඩුවකින් වෙන් කර ඇත්තේ ඝනකම 1 මිලිමීටර සහිත ග්ලිසරීන් ස්තරයකිනි. ග්ලිසරීන් වල දුෂ්ටාවිතා සංගුණකය 2 කිලෝග්‍රෑම් මීටරයට තප්පරයට නම්
තහඩුව 10 ඍණ 2 ms එක ප්‍රවේගයෙන් චලන වීම තැබීමට අවශ්‍ය බලය. අරකම තමයි යහන්නේ. අරකමයිනේ ඇත්තට. මං ඇන්දොත් මෙන්න බලන්න ශේෂ්ඨඵලයේ 10 වර්ග සෙන්ටිමීටර පැතලි තහඩුවක් ඊට විශාල තහඩුවකින් වෙන් කර ඇත්තේ. බලන්න පොඩ්ඩක්. මෙන්න පැතලි තහඩුවක් 10 වර්ග සෙන්ටිමීටර නේද? වර්ගඵලය 10 වර්ග සෙන්ටිමීටර විශාල තහඩුවක් තියෙනවා පල්ලය. ඕක තමයි එතකොට තල පෘෂ්ඨය කියලා අපිට සලකන්න වෙන්නේ නේ. ඒක චලිත වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක තමයි තල පෘෂ්ඨය කියලා ගන්න වෙන්නේ. මේ දෙක අතර තියෙනවා ග්ලිසරින් තට්ටුවක්. ග්ලිසරින් තට්ටුවක් එහෙම ගන්නම් මම මෙහෙම ග්ලිසරින් තට්ටුවක් තියෙනවා. පැහැදිලිද? කොහොම ග්ලිසරින් තට්ටුවක් තියෙනවා. ග්ලිසරින් තට්ටුවක් තියෙනවා. ඔන්න ඒකේ ඝනකම දීලා තියෙනවා අපිට. මේක මෙහෙම අදින්න නැතුව මම ලස්සනට අදින්නම් ඕන අර විදියටම ඇඳගෙන අපිට. ග්ලිසරින් තට්ටුවක් තියෙනවා. මම ගත්ත එක අපිට. ග්ලිසරින් තට්ටුවේ ඝනකම කොච්චරද බලන්න. මෙන්න නැවත උකට මම පෙන්නන්නම්. ග්ලිසරින් තට්ටුවේ ඝනකම 1 මිලිමීටර. එතකොට මේක ලොකුවට මම ඇදලා තියෙන හැබැයි පරිමාණට අනුව නම් ඒක ලොකු වැඩි. කමක් නැහැ 1 මිලිමීටර. දුෂ්‍රාවිතා සංගුණකේ ඊට දීලා තියෙනවා. මේක පැත්තක දාගන්න 10 2 ඊට පස්සේ ප්‍රවේගය දීලා තියෙනවා තහඩුව 10 ඍණ 2 ms එක නියත ප්‍රවේගය 10 ඍණ 2 ms ඍණ 1 පැහැදිලිද? හරි ඊට දීලා තියෙනවා ප්‍රවේගය දීලා තියෙනවා අපිට. එහෙනම් අපෙන් අහන්නේ බලය කොච්චරද කියලා යවන්න. මේ බලන්නකො එහෙනම්. නැවත තර්කය අරකමයි නේද? අපි මේකට අර නියත බලය යදුවාම ඒකාකාර වේගයන් අවස්ථාව සෙට් වෙද්දී දුෂ්‍රාවි ඝර්ෂණ බලය යගියත් ඒකට මොකද වෙන්නේ? සමානයි. එහෙනම් මේ F වරන් හරි නේද? පැහැදිලිද? ඔව්. එහෙනම් F කියන එක ලියන්න සමීකරණේ ඊටා a v1 ඍණ v2 බෙදීම d වෙන්නේ F සමානයි ඊටා a v1 ඍණ v2 බෙදීම d F අහන්නේ ඊටා 2යි a 10යි වර්ග සෙන්ටිමීටර 10 වැඩි කිරීම 10 ඍණ 4යි එහෙනම් v1 ඍණ v2 මේක බිඳුවයි මේක වේගයත් මේ තහඩුවේ වේගයම 10 ඍණ 2යි 10 ඍණ 2යි d 1 මිලිමීටර 10 ඍණ 3යි. ඔන්න අපිට F ගත්ත හැකි. පැහැදිලිද? එහෙනම් හදා ගන්න බලන්න. හදා ගන්න බලන්න ටක් ගාලා. දෙක වැඩි කිරීම 10 න් 2 ගන්න.